පුගලපෙන මං කියුණා 8 දෙනෙක් 8 දෙවන විදිහට 8 දෙනෙක් එක කාමරයකට දාපුවගෙන ඉන්න මම වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න. මේ කාමරය ඇතුලේ තියෙනවා ඇඳවල් 10ක්. මේමද කොවිඩ් වෛරස් සෙන්ටර් එකක් දුවන්නේ මේ කාසයකින්. ඇතුලේ 12 දෙනයි. ශ්‍රී ලංකාව නැති කරලා මේ වෛරසය ලංකාවට හදන්න කරාද කියලා මට ප්‍රශ්නයක් කරනවා. මේ තියෙන්නේ. මට මේ කවුද කිව්වා ආයෙත් මට දාලා තියෙනවා මොකක්ද දෙකක් මේ මොනොපලියක් කියලා මට කිව්වා මේ සන්ඩේ ටයිම්ස් නේද? මට තව කියවන්න බැරුණා. කිව්වා මේ නැව් කාසයක කියලා කියන්නේ නැව් හිමියන්ගේ ඒජන්ත වරුන් ඔවුන්ගේ මේ පාරත් ඔහුගේ ව්‍යාපාරයේ මම ඩැහැගත්තා මොනොපොලි එකක් කරා මට දුන්නා කියන මම දැක්ක අර වසන්ත සමරසිංහත් කියලා තිබුණානේ මම ඔහු ගැන කතා කරන්න ගියා මොකද මේ වල්පල් කතා කර ඉන්න මට වෙලාවල් නැහැ හැබැයි අද සන්ඩේ ටයිම්ස් එක ඔයිට ඉස්සලත් අපිට වගේ ලියනවා ඒගොල්ලෝ ඒක පාක්ෂිකනේ ඒගොල්ලන්ගේ සාමාන්‍ය මාධ්‍යයක් තියෙනවා ඒ වගේ දෙයක් රිපෝට් කරපුවා අනිත් පැත්තෙන් අපනුත් ආන්න ඕන නේද ඒ කියන්නේ මාධ්‍ය සදාචාරය ඒගොල්ලන්ගේ සදාචාරය කියන එක වචනේ ඒගොල්ලන්ගේ ශබ්දකෝෂයේ නෑ සන්ඩේ ටයිම්ස් එකේ මම ඒගොල්ලෝ නඩු දාන්නත් කියලා තියෙන එක කරපුවා පාසෙට ඒකට අපේට අනිත් නඩු දානවා බිලියනයක් වන් දීලා ලෑස්තිලා ඉන්න කියලා මම කියන්නේ. දැන් ඒක ගැන ඔබතුමා අහපින්ද මම කියන්නම්. නැත්නම් ඒකෙන් නේ මම මේ උත්තර දෙන්න හිටියේ. දැන් ඔබතුමා මතක තියාගන්න මේක ඉස්සල්ලාම දීලා තිබ්බේ කාසයකට. දැන් මම මේ කියන දේ ඔප්පු කරන්න එපා. කාස කියලා කියන්නේ නැව් බලපත් හිමි ඒජන්තවරුන්. ඒ කියන්නේ පිටරට නැව් ලොකු කම්පැනිස් තියෙනවා මර්ක්ස් ඒ වගේ ලංකාවේ පරිපාලන කටයුතු කරන කට්ටිය. මේක ඉන්නවා කම්පැනි 320 ගාණක් රෙජිස්ටර් වෙලා. මේක 280ක් කොද ඇක්ටිවේටඩ්. මේගොල්ලෝ ගාව ඉන්නේ 150ක් විතර. ඒ කියන්නේ එකෙන් භාගයක්ම නැහැ. ඒතොර ඒක සංවිධානයක් නෙමෙයිනේ. හරි සංවිධානයෙන් භාගයක් නැති කට්ටියක් ඉන්නවා. ඉස්සලා ඒක කියන්න ඕන. එතකොට මේකේ තියෙන මේ නැව් වල යන සී මාෂල්වරු මාරු කරන්න මේගොල්ලන්ට 2020 මැයි මුල වගේ අවසරයක් දීලා තිබුණා. ඔබතුමාට මතක ඇති අර එක නැවක් ආව ලංකාවේ ඉතාලි ජාතික එක්කෙනෙක් හිටියා. ඌට අසනීපෙලව බස් එක ගන්න ගියම ලොකු කලබගෑනියක් උනේ රටේ. අන්න මේගොල්ලෝ තමයි ඒක කරේ. ඒ අවසරයක් දුන්නා මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි මේ හෙල්ත් ප්‍රොටෝකෝල් එක නැත්තම් හෙල්ත් ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ නීති රීති පිළිවෙත බෙදලා ඒ දේ කරන්න කියලා. මොකද ලෝකෙන් මේ අවස්ථාවේ මේ කොවිඩ් වෛරස් එකට COVID-19 කියන ෆයිට් කරලා දිනාගත්ත ලෝකෙ තුල එකම ප්‍රධානම රටක් මං කියලා කියන අපේ ලංකාව. ඒක දිනාගත්තේ ප්‍රධාන දෙයක් මේ විනය පාලනය කිරීම මත. දැන් ඇමරිකාව ගත්තොත් අපිට බොහොම බලගතු රටක්. ඒගොල්ලෝ ගාව තියෙන මිසයිල්ස් මේ ලෝකේ කොයිවත් ඕන රටක් පරාජය කරන්න පුළුවන් එයාක්‍රාෆ්ට් මිසයිල්ස්. නමුත් ඒගොල්ලොත් පෙරදුනා. රුසියාවත් පෙරදුනා. අපි ගත්තොත් ඉන්දියාවත් පෙරදුනා. මුළු වෙස්ටර්න් යුරෝප් ඔක්කොම පෙරදුනා. ජර්මනිය, ස්විට්සර්ලන්ඩ්, අපි ගත්තොත් ෆ්‍රාන්ස්, ඉටලි ඔක්කොම ෆෙනි. හැබැයි අපි දින්න ඇයි? අර විනය මත. ඒ විනය හරි රටේ පාලනයක් තියෙනවනේ. විනයක් පිළිපදින්න නායකත්වයක් තියෙන්න එපා. තියෙන නායකත්වයේ දැඩි කෑ මම දැක්ක ඒ කාලේ ආමිකට කෑ ගන්නවා, පොලිසියට කෑ ගන්නවා, මිලිටරි පාලනයක් කරනවා. ඒකෙන් තමයි බේරගත්තේ. දැන් මෙහෙම ඉන්නකොට මේ අපේ ලෝකෙට ප්‍රශ්නයක් වුණා ආර්ථිකය වැටෙනවා. මොකද බාණ්ඩුව හුමාරුකම් නැහැ. මිනිස්සු ගමන් කරන්නේ සංචාරකර. එතකොට රට ජීවත් වෙන දැන් කොවිඩ් වලට පස්සේ ආර්ථිකය කඩාවැටලා මැරෙනවා. ඉතින් ඔය ඇස්තේදී යම්කිසි ව්‍යාපාර වගේක් තිබ්බා මේකට ඉල්ලුව අවසර මේ කාසයම නැත්තම් නැව් ඒජන්තවරුන්ගේ සංගමය. ඕන්ට අවසර. එතකොට අපි මේක දන්නෙත් නැහැ දැකලත් නැහැ. හැබැයි මේක අපි දන්නවා මෙහෙම දෙයක් වෙනවා. මේ සීමාචල්ලට අයිසොලේෂන් සෙන්ටර්ස් කියන්නේ ඒකට කියන්නේ කොරෝනා සෙන්ටර්ස් වෛරස් සෙන්ටර් එක නෙමෙයි අයිසොලේෂන් කියන්නේ හුදකලාව තිබීමේ ස්ථාන. නැවකින් අසනීපයක් කළා බැස්සොත් ඒකේ නවත්තගෙන සීමාසු ඊළඟ නැවට නක් ගන්න. මොකද මේ ලෝක ව්‍යාපාර දුවන්න එපා. මේ අවසරේ කාසයකට දුන්නා මෙන්න මේ අවසරේ තියෙන මම ඉදිරිපත් කරන ෆොටෝසුත් එක ගන්න. මම මේක කතා නොකරන් හිටියේ. දැන් සන්ඩේ ටයිම්ස් එක කරන්න ගිය පාරත් අපිට සන්ඩේ ටයිම්ස් එක ගැව්වා ඇවන්ගාඩ් එක මැරිටයිම් ඔපරේෂන් එක අපේ අතර ගත්තා කියලා. මම වගකීමෙන් සන්ඩේ ටයිම්ස් එක කියන්නේ. ඒගොල්ලෝ ලියපු නැති දේ තමයි ඔය කම්පැනි 24ම ওই විදියටම අවියාවද 104ක් නැති කරගෙන 174ක් නැති කරන එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියුමක් ආවා ලංකාව බ්ලැක් ලිස්ට් කරන්න. Government of Sri Lanka loses the tracks of hundreds of weapons in African continent. මමයි ගිහිල්ලා ඒ වෙපන් 171කින් 11ක් අඩුව ඊටු ටික මගේ මුදල් වියදමින් ලංකාවට ගෙනල්ලා ෆ්ලෝටිං ආමරුදයක් තුනලා නවත්තගෙන මේගොල්ලන්ට රජ්‍ය අවියාවද ආපහු අවසරයක් නැතුව එක කම්පැනිවල හොරෙන් රෙන්ට් කරලා ඩොලර් 5000 ගන්න හොයන එක නැවැත්තුවේ මම. ඕකට තමයි මගෙත් එක තරහා. ඕකට ඕන කෙනෙකුට නඩු දාලා මෙතනට එන්න ලියකිවිලි අතේ තියෙනවා. මම මේකේ අවසානයේ දෙන්නම් ලියකිරි ටික. රයිට්. දැන් මේ සන්ඩේ ටයිම්ස් කතාව ඔබතුමා අහපු ගන්න. මම මේ කියන එක අහගන්න හොඳට. මේක ඉස්සලාම දුන්නේ මේ කාසයකට.
මේ ලියුමක් තියෙනවා PVI කියන්නේ ලෝකේ තියෙන ප්‍රධානතම මේ සීමාශලනුන් හය කරන බ්‍රිටිෂ් කම්පනියක්. බ්‍රිතාන්‍ය කම්පනියක්. මේක ඔයගොල්ලෝ ගන්න ෆොටෝස්ටැට් කරලා PVI කොලම්බෝ ඩේට් එක මැයි 19. වෙලාව 20:20 වෙලාව 20:10:15. සබ්ජෙක්ට් එක අයිසොලේෂන් හොටෙල්. ඒ කියන්නේ මේ සීමාචල ආපුවාම සාමාන්‍ය ජනතාවත් එක්ක මික්ස් කරන්න දෙන්නේ නැතුව නීවිකාරාමයේ අතුරු තියලා කාස කරා තියලා නැවත නැව නැගීමේ කාර්යභාරයට අවසන් දීලා තිබ්බා අයිසොලේෂන්. අපිට මේ දීලා තිබේ ඒගොල්ලන්ට. කවුද දීලා තිබේ? හෙල්ත් මිනිස්ටර් එකෙන් ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එකෙන් ලියපුවාම තමයි මේක හම්බුනේ. right. to saffron උණුවටුන හොටලේ නමක් තියෙනවා. goal operation හරිනේ මේ කම්පැනි කරේ කවුද කියලා ලංකාවේ කාසගේ ප්‍රධානම මේ ලංකාවේ තියෙන නැවහිමි ඒජන්ට් සමාගමක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේක කරේ. නම කියන්න හොඳ නැහැ. මේ ප්‍රශ්නේ තවදුරටත් දික්ුණොත් මම මේක ඔප්පු කරලා පෙන්නන්න. මේ ලියුම අදටත් ජනාධිපතිවරතුමාගෙන් වසන් කරලා තියෙන්නේ. එතුමා දන්නවනම් කාසයක ඩිස්බෑන්ඩ් කරනවා දැන්. මේ දීපු කාර්යය කරන. අහගන්න ලියලා තියෙන්නේ. The condition in these hotels are now starting to have an adverse effect on prior PVI operations, which in turn will affect Sri Lanka shipping. If we cannot retain MSO economy, sea marshals within country due to the poor condition, and we cannot replace any MSOs leaving. We as in yourselves and PVI will not have any contractors to fulfill transit, which in turn means to no business to Sri Lanka. එතකොට ඔබතුමාලා දන්නවද මේ ව්‍යාපාර ඉස්සරම කරේ කවුද? කාසයක. මැයි 19 අපි කරේ නෑනේ. එතකොට කොහොමද මොනොපොලියක් කියන්නේ? මොනොපොලියක් කියන්නේ එහෙනම් මම කරන්න ඕන. මට ඉස්සලා කවුද කරේ? ඔව්. අයි මේක නැවැත්තුවේ කියලා දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ. නැවැත්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. MSO being crammed into 3 hotels, all by the way owned by the same group. ඒ කියන්නේ මේක කරපු කම්පැනි එකේ නම අහගන්න. මම කියන්න කැමති නෑ ලංකාවේ ප්‍රධානතම නැව් සමාගමක්. ඒගොල්ලෝ හෙට අනද එළියට එනවා. ඒගොල්ලෝ තමයි මේ අද Sunday Times එකේ පත්තරේ ගැව්වේ මේක. ඊළඟට කියනවා මෙන්න මෙහෙමයි කම්පැනි. Cramming 8 to 10 people in a normal 2-person room surely defeat the whole purpose of isolation. ඒ කියන්නේ මොකද්ද? කොරෝනා එක පැතිරෙනවා මේ දෙන්නේ දාන රූම් එකට 10 දෙනෙක් දැම්මොත්. සෞඛ්‍ය අමාත්‍යාංශය දීලා තියෙන ගයිඩ්ලයින් සම්පූර්ණ වයලේට් කරලා මුදල් ලිපීමේ පරමාර්ථය මත දෙන්නෙක් දාන රූම් එකට 10 දෙනෙක් දැම්මා. 10 දෙනෙක් දාපුවාම මේක ආරංචි වුණ ඉඳ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වහාම මේක නවත්තන්න කිව්වේ මේගොල්ලන්ට. ඒක කියනවා අන්තිමට මේක පිළිගන්නවා මේ කාසකේ මෙන්න මේ කියන එක. අහගන්න ලියුම. Good morning. Casa in the look out for a 6 safe house which can house over 50 personnel. Number 2, agree with you that various shortcomings are found. We shall take all measures to address these issues as your agents. මොකක්ද කියන්නේ? අස්සම් කළා තිනවා අනිල් ඩි සිල්ලා කාසයකට මේක දැනුම් දීලා තියෙනවා. දැන් මට මොනොපොලි එකක් කිව්වනේ. දැන් මොකද්ද මේක කියන්නේ? අපිට ඉස්සලා කවුද මේක කරේ? කාසයක. මොකද කරේ? දෙන්නෙක් දාන රූම් එකට සෞඛ්‍ය අමාත්‍යාංශ හොරෙන් නීවිකටක් දැන්න නැතුව 10 දෙනෙක් දාලා කම්ප්‍රොමයිස් කරලා මේක සාකච්ඡාවක් තිබ්බා මේ සම්බන්ධව ගෙනල්ලා අපිටත් මේ කතාව එතකොට දැනගන්න ලැබුණා. මෙහෙම දෙයක් වෙනවා. හැබැයි අපි කාව ඩොකියුමන්ට්ස් නැහැ. මොකද මේක ඉන්ටර්නල් ඩොකියුමන්ට්ස්. මම මේක දවස් 5කට ඉස්සෙල්ලා ගත්තේ. දැන් මේ කම්පැනි එක මේ දේ කරපුවාම සෞඛ්‍ය අමාත්‍යාංශය මීටිමත්ව අපිත් එකට ගියා. මොකද අපි ඉස්සෙල්ලා අපිට තිබ්බා නව සමාගම් බලපත්‍රය. ගිය පාර හිටපු යහපාලන නඩේ ලයිසන් එක කැන්සල් කරා අපි. නැවැත්තුවා. හැබැයි අපි ආපහු දාලා තියෙන මාස 3 ඉස්සරගෙන අපිට හම්බ වෙනවා ඊට අනිද්දා. ඉතින් අපි ගියා මොකද මැරිටයිම් වලට අපිත් ඉන්නින්දා. දැන් මේක ගියාම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිව්වා අපි මේක කාසයකට දුන්නේ නැහැ. දුන්නේ නේවිකට. වග කියන්න උනේ නාවික හමුදාව කිව්වා. ඒතකොට අද්විරල් කොළඹගේ මහත්මයාත් හිටියා, ડોક્ટર අනිල් ජාසිංහ හිටියා, ડોક્ટર පබා පලිතන මැතිණියත් හිටියා. මේ ඔක්කොම කිව්වා වහාම මේක නවත්තන්න. රෙකමන්ඩ් කරේ ටාස්ක් ෆෝස් එකකින් මේ වගේ දේවල් වෙන්න දෙන්න බෑ. ඒතකොට මම පැය එකමාර එක්ස්ප්ලেইন කරලා මම කිව්වා මැතිණියනේ මේක කරන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමේ වැරදි. මේගොල්ලෝ කොම්ප්‍රොමයිස් කරේ. මේකට යම් කිසි පාර්ශවයක් පෞද්ගලික වගකීම් බාර ගන්න ඕනේ. මේක කරන්න ඕනේ. අපේ ආර්ථිකය වැටලා තියෙන්නේ. රටක් එක්සත් ජාතික බැලලා හිටියේ අසනීපයක් කළා කවුරු හරි ආවොත් අනිවාර්යෙන් ඒ රට උදව් කරන එක තමයි මේ බැඳීම. මේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්. ඒතර ඒගොල්ලෝ කිව්වා හරි. එහෙනම් ප්‍රොපෝසල් එකක් එවන්න මේක අපි බලලා අපි කියන්නම් හෙල්ත් ගයිඩන්ස් ආයෙ කොම්ප්‍රොමයිස් කරන්න බෑ. මොකද ජාතික සෞඛ්‍ය අනු ජාතික ආරක්ෂාව සමානයි. ඉඳා කිසිම වර්ගයක කරොත් මේක අපි සම්පූර්ණ නවත්තනවා. එතකොට කාටද මේක නවත්තන්න කියලා කිව්වේ? කාසයකට.
අද්දර කොළඹගේ මහත්මයාත් එතන හිටියා. මේකට හොඳටම ඒගොල්ලෝ දොස් පැවරුවා. එතකොට කිව්වා එතුමා නාවිකා මුදාවට මේක කරන්න අමාරු මේ අවස්ථාවේ තියෙන වැඩත් එක්ක. එම නිසා කරුණා කරලා මේක ගවර්නමන්ට් බොඩි එකක් හැටියට රත්නලංකා ආයතනය මෙතනට එනවා. මේ ඇවන්ගාඩ් එක ඉල්ලලා තියෙනවා මේකට කතා කරන්න. අපි ප්‍රොපෝසල් එක ගෙවනවා. ඔබතුමියලා කරුණාකරලා මේක බලලා කළ හැකිද බැරිද කෙසේනම් කරන කෙසේදයි දෙන්න කිව්වා ගයිඩ්ලයින්ස්. ඊට පස්සේ අපිට කිව්වා ප්‍රොපෝසල් එකක් දෙන්න කියලා. මේ ප්‍රොපෝසල් දෙන්නලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාසකේ 50ක් ඇවිල්ලා හිටියා. මම තනියෙන් හිටියේ. මේගොල්ලෝ ඔක්කොම මේ බොරු ටික කියාන ගියාම මම කිව්වා මේ කියන දේවල් ඔක්කොම සාවද්‍යයි. මේගොල්ලෝ මේ විදිහට කරන්නේ නැහැ. ඔය කියන දේ මේගොල්ලෝ මුදල් ගේන්නෙත් නැහැ. මේගොල්ලෝ තුප්පු දෙකට ලංකාව කරන ඩොලර් 70ට කාමරයක් විකුණන්න දාලා තිබ්බේ. මම කිව්වා සර් ශ්‍රී ලංකා ඩොලර් 70 කරන මේ කාමරයක් ගන්න ඩොලර් 150ක්වත් ගන්න ඕන. ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. කාමරේ හොඳට ගෙවන්න ඕනේ. ඒතකොට තමයි මේ සෞඛ්‍ය ආරක්ෂාව තියෙන්නේ. තුට්ටු දෙකට වැඩ කරන්න ගියොත් මේ කාසගේ කට්ටිය කියන්නේ නැවුයි. මේගොල්ලෝ කම්පිටිෂන් පටන් ගන්නවා. එක්කෙනෙක් 50ට කරපුවා මේ එක්කන 40ක්. ඊළඟ එක්කන 30. ඒතකොට මේගොල්ලෝ ඒ ලාභය බේර ගන්න මේක කම්ප්‍රොමයිස් කරනවා. මොකද්ද කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යංශ දීලා දෙන නීති පිළිගන්න. ඒක තමයි දැන් උනේ. හැබැයි මේ කියන සාපරාධී ක්‍රියාව ශ්‍රී ලංකාව අනතුරේ දාපු ක්‍රියාව මගේ ඩොකියුමන්ට්ස් වල ඇතේ තිබුණේ නැහැ. තිබ්බනම් මම මේක වෙලේ ජනාධිපතිතුමාට දෙනවා නම් කාසගේ එවලම එළියට දානවා. එළවනවා ඇත්තට මෙතුමා. මට තියන්න මේ රටේ ජනාධිපතිතුමා මම දන්න කියන එතුමා ගැන මම ටිකක් දන්නවා. තමන්ගේ පුතාටත් එකයි, තමන්ගේ සහෝදරත් එකයි, මටත් එකයි, සාමාන්‍ය පුදුරත් එකයි රටට අවඩක් වෙනවා නම්, ජාතියට අවඩක් වෙනවා නම් ඔහුට කවුරුත් එකයි. ඒක කරන්න දෙන්නේ නෑ යා. කිසිම කෙනෙක්. එතකොට දැන් මේක මේ වෙලාවේ කිව්වා රයිට්. මේකට හරි ප්‍රොපෝසල් එකක් ගේන්න මේ වැඩේ වෙනවා නම් හොඳයි සල්ලි ගේන්න. හැබැයි නීතිය කාටත් එකයි සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිපදින්න ඕනේ මේ ඔක්කොම ගයිඩ්ලයින්ස් මික්ස් කරලා ගේන්න කියලා ප්‍රොපෝසල්. එතකොට අපි ප්‍රොපෝසල් එකක් අපිත් දැම්මා. කාස එකක් දැම්මා. තාලා මේක ගියා ටාස්ක් ෆෝස් කමාන්ඩර්ට. ජෙනරල් චවෙන්ද්‍ර සිල්ලා එතන හිටියා. අද්මිරල් කොළඹගේ ජෙනරල් දයාරත්නායක හෙල්ත් ඔෆිසර් මෙඩිකල් ඔෆිසර් පෝට් එකේ සෞඛ්‍ය අමාත්‍ය හිටියා. ඒගොල්ලෝ ගාව මේ ප්‍රසන්ටේෂන් දෙක කරා. එතකොට ඇහුවා ඒගොල්ලන්ගෙන් ඕගොල්ලෝ මේ දැන් යම් කිසි වැරදක් වුණානේ. කවුද වක්කීම් බාරගන්නේ මේකේ? මේ දේවල් හරියට ගත්තා. කාසෙක්කුවා අපේ සංගමය කියලා. සංගමයක් කියන පුද්ගලයෙක් නෙමෙයිනේ. අපි වක්කීම් බාර ගන්නවා. රත්නගේ අපි පෞද්ගලික. ඒකේ හින්දා ඒගොල්ලෝ වැරද්දක් කරලා තිබුණේ හින්දා මේක දැනුම් දුන්නා. හැබැයි ඒගොල්ලෝ දැනගෙන හිටියෙත් නෑ මේ ඉන්ටර්නල් ඩොකියුමන්ට්ස් මෙච්චර වැරද්දක් කරලා තියෙනවා කියන. දැන් මේකේ අන්තිම කෑල්ල ගහනවා බලන්න තවත් ඊමේල් එකක් තියෙනවා. එන්න ගන්න. අනිල් ඒ කියන්නේ මේ කම්පනි ෂිපින් කම්පනි එකේ ගාන රැල් එකට ඩියර් රැල්ෆ් ඒ කියන්නේ කාසකේ සෙක්‍රටරිට ආගන්න. Our principal PVI who have been operating from Sri Lanka since the inception of the private maritime companies business are fully upset and seriously concerned over the present cramping of isolation hotels and the poor state of bedding and possible health hazard. පිළිගන්නවා සෞඛ්‍ය නීති කඩ කරලා ලංකාවට කොවිඩ් එක පැතරන්න කාස එක තමයි කරේ කියලා අපි නෙමෙයි. එතකොට ඒගොල්ලන්ට අයිතිවාසිකමක් තියෙනවද මෙහෙම කරපුණ ආපෝ නැවතවතාවක් මොනොපොලියක් කියලා අපෙන් මේක ගලන. ඉතින් අපි සිටෙක් වුණා. මතක තියාගන්න මේකට අපි දාලා තියෙනවා නිලධාරීනුත් එක්ක ජෙනරල් 4 දෙනෙක්, අඩ්මිරල් දෙන්නෙක්, නේවිකේ කැප්ටන්ලා 6 දෙනෙක්, කොමඩෝස්ලා 3 දෙනෙක්, ඔෆිසර්ස්ලා 60 දෙනෙක් පැය 24න් මොන්ට කරන. මේක ඉතාමත්ම සංකීර්ණයි. කිසිම මිස්ටේක් එකක් කරන්න බෑ. මොකද පාස්කු ප්‍රහාරය වුණාන් පස්සේ සොරි කියලා වැඩක් නැහැනේ. ඇයි ඒ? ජාතික ආරක්ෂාව. ඒ වගේ තමයි සෞඛ්‍ය. කොවිඩ් එක ස්ප්‍රෙඩ් වුණොත් ආයෙ සොරි කියන්න බෑ. මෙන්න මේ හේතුව මත තමයි අපිට දුන්නේ. අපි කියන්නේ රත්නලංක කරා. හැබැයි අපිට දෙනවා ඒගොල්ලෝ එක දෙයක් කිව්වා. රත්නලංක එක තමයි සම්පූර්ණ කන්ට්‍රෝල් කරන්නේ. ඇවන්ගාඩ් එකටත් බෑ. අපිට ඇඩ්මිනිස්ට්‍රේෂන් එක විතරයි අපිට දුන්නේ. මොකද රත්නලංක කියන්නේ ගවර්න්මන්ට් බොඩි එක. මිනිස්ටර් ඩිෆෙන්ස් අතර ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. මට කිව්වා මේ බස් ඊමේල් ටික ගෙනල්ලා ඊමේල් ඇරලා බිස්නස් එක ගෙනල්ලා මේ. එතකොට මේකේ නැවීමියන්ගේ අපි කිසි දෙයක් බාරගත්තේ නැහැ. අයිසොලේෂන් සෙන්ටර් එකක් රන් කරනවා කියන්නේ නැවීමියන්ගේ ජොබ් එකක් නෙමෙයි. මේ නැව බලපත්‍රලාභින්ගේ ජොබ් එක නෙමෙයි. ඒගොල්ලන් ජොත ෆ්ලයිට් එකෙන් ගේන එක පෝට් එකේ ඉඳලා නැවට නගගෙන එක බෝට්ටුවෙන් නැවෙන් බෑපුවම බෝට්ටුවෙන් ගෙනලා පෝට් එකට ගෙනලා ආය එයාපෝට් එකට ෆ්ලයිට් ඒක ඒගොල්ලෝ අදත් කරනවා. දැන් මේ කරේ මේ බිස්නස් එක ඒගොල්ලෝ කම්ප්‍රොමයිස් කරලා ජාතික සෞඛ්‍ය අනාරක්ෂිත අතරපත් කරලා සීරියස්. ඒ කියන්නේ මේකට කිසිම සමාවක් දෙන්න බෑ. මේ ලියුම් ටික ගරු ජනාධිපතිවරයා දන්නවා නම් කාසක ඩිස්බෑන්ඩ් කරනවා. එතුමා බොරු මේ අපිට අමුනේ දවස් දෙකක් ඉස්සෙල්ලා ලියුමන. දැන් මේගොල්ලන්ට මේක ආපහු දීලායි කියලා මේගොල්ලෝ ගිහලා ජනාධිපතිවරයා හම්බෙලා
මම ඒතකොට මට වෙලා තිබෙනවා ගැන බලන්න. මේක අපිට දෙන්න නිස්සංක සේනාධිපති රත්තරලංකාට දෙන්න බෑ මොනොපොලියක් කියලා එතුමාට බොරු ප්‍රකාශ කරලා නැවතතන. කවදාවත් ජනාධිපතිවරයා මේ වගේ වරද්දක් කරපු කට්ටියට ආපහු දෙන්න මම දැක්ක ලියුමක් ගිහලා. දැන් මම මේක ඉදිරිපත් කරනවා ගරු ජනාධිපතිතුමාට. ඔව් මේ ගැන දැන සිටියේ නැත. මේ ලියුම මේගොල්ලෝ හැංගුවා. මේ කරපු මිස්ටේක් එකක්. ඒතකොට මේ වගේ වරද්දක් කරපු කට්ටියට ආයේ තියෙන මොකද්ද සදාචාරයේම ව්‍යාපාර නැවතක් ඉල්ලන්න පුළුවන්ද? කාත් එක්කද මේ සෙල්ලම් කරන්නේ? ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සහ ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිත. හරිද? ඒතර මේක ඊට පස්සේ රත්ලාංකිකුත් ගල්ලා ජනාධිපතිවරු මේක ආමුදාව අතරපත් කරා. ඔවුන්ගේ අර්ථ අපි කරන්නේ. ඔවුන්ගේ අතරපත් කරත් මේ වගේ කම්ප්‍රොමයිස් එකක් කරපුවට වගකීම බාර ගන්න බැරි කට්ටියට නැවත ඉල්ලන්න පුළුවන්. ඕන්න උන්ටත් ලියුම ගිහලා තියෙනවා. මම මේ ලියුම් ටික අද ගරු ජනාධිපතිතුමාට අරිනවා. එතුමා ඊට පස්සේ තීරණය ගනි මේගොල්ලෝ මේක කරන්න දෙනවද නැද්ද කියන. දැන් මේගොල්ලෝම තමයි 2011 ඉඳලා 14 වෙපන් 174ක් නැති කරගත්තේ. සාක්ෂි තියෙනවා 171. 11ක් මම හොයාගත්තා. අදටත් 11ක් කරන් ඉතුරු ටික හොයාගත්තා. අදටත් 11ක් නැහැ. ඒතර කියන්න බෑ මේ වෙපන්ස් කාගතේ තියෙන කියලා. කොයි ත්‍රස්තවාදී අතරද ගියේ කියලා. ඔන්නෝක යට ගහන් තමයි ගියගොල්ලෝ මට මේ ව්‍යාපාරේ 24 වෙනිදා දුන්නේ අවුරුද්දකට පස්සේ ඒ කාලේ. ඒ කාලෙත් ඊට පස්සේ UNP ආණ්ඩුව ආපුවාම මේක ආපහු මොනොපොලියක් කියලා කඩලා නම් ඒ ව්‍යාපාරය හිම්පිටින් නැති කරා. දැන් මේ පාරත් මේගොල්ලෝ ජාතික සෞඛ්‍ය කම්ප්‍රොමයිස් කරලා මේක නැති කරලා රට අනාතුරට දාලා නැවත ව්‍යාපාර ඉල්ලනවා. මේක මට දුන්නේ නැහැ. මීටිං 12ක් තිබුණා. ප්‍රසන්ටේෂන්ස් 6ක් තිබ්බා. ගරු ජනාධිපතිවරයා විතරත් ඕ පිළිගත් ආරම්භ කරන්න කියලා ටාස්ක් ෆෝස් එකකින් රෙකමන්ඩ් කරේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපේ ප්‍රොපෝසල් රෙකමන්ඩ් කරලා අරගොල්ලෝ නාපු ඉඳන් අපිට දුන්නා. එතකොට මේක මම අතයටින් ගත්තේ නෑ. ඊට පස්සේ ප්‍රසන්ටේෂන් දෙකයි මේකට ලියුම් ගාලා තියෙනවා 70 ගාණක්. මේල් 100 ගාණක්. මේ ඔක්කොම එළිය වෙනකන් ලියලා ලෝකෙ ගැනගෙන සිස්ටම් එක තමයි අපි හරියට ගත්තේ. කළා ඔෆිසර්ස්ලා 60 දෙනෙක් දැන් වැඩ කරනවා පැය 24ක්. කාසකේ කවුද ඉන්නේ කියන්නේ මේක කර කවුරුත් නෑ. ඒකට බෑ. තාපව ජාතික ආරක්ෂාව මේගොල්ලෝ අනතුර හෙලනවා. දැන් තේරුණාද මං කියපු දේ? හොඳයි. මේක ඔබතුමාලා දාන්න. මේක මේ බොරුව ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඊට අමතරව මේගොල්ලෝ කරපු වැඩේ ඩොලර් 70ට මේගොල්ලෝ මේ කරපු දේ අපි ඩොලර් 100 කරා. මම එතන කිව්වා මේ රටේ මේක වෙනවා අපි රට විකුණන්න එපා තුට්ටු දෙකට. දැන් ආපහු මේගොල්ලෝ දීපුවා මේගොල්ලෝ ආයෙ ප්‍රයිස් එක අඩු කරා. ඒතර මම ඩොලර් 70ක 100 වැඩි කරපුවාම කවුද විදේශි වැඩි කරේ? මම. දැන් ඒක ආපහු 100 අඩු කරපුවාම කාටද පාඩු වෙන්නේ? මටද? මටද පාඩු වෙන්නේ? රටට. අර අහිංසක හෝටල් අයිතිකාරට. ගමේ එළවලු ටිකක් විකුණන මිනිහට. එයාපෝට් ඔන්න කරන වැඩ. මේ කාස එක තමන්ගේ පවුලේ ඉන්න කට්ටියත් විකුණන තමන්ට කීයක් කර එන්න ඕන. බොරු නම් එන්න කියන මම ඔප්පු කරලා වෙන්නම්. ඒගොල්ලෝ පෙන්වන්න පියලා ගන්නම් නැෂනල් හෙල්ත් එකේ ඒගොල්ලන්ගේ තියෙන වැරද්දක් වුණා සීරියස් ඇසාඩ් එකක් කියලා සමාවෙම අමාර දැන් පාස්කු පාරේ මරුණාම සොර කියන්න පුළුවන්ද? බෑ. එයාපෝ නැවත අද්ද ගන්න බෑ. කොවිඩ් එක ලංකාවට දුන්නා මේ එළියට ගිහලා මේ කර්පොරේටෙන් 8 දෙනෙක් ඇතුළට දාලා. හරිද? එතකොට නේවිකට මේක කරන එක සම්පූර්ණ නවත්තන්න කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශය. මම වගකීමක් ඇතුව කියන්නේ. මේ ලිපි ලියගෙන ඔයගොල්ලන්ට දෙන ඔයගොල්ලෝ අරගෙන යන්න මේව. මම ඔප්පු කළා බෑ මම කියුණා 8 දෙනෙක් 8 දෙනෙක් එක කාමරයකට දාපු කෙනෙක් ඉන්න මම වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න. මේ තියෙන ෆොටෝස් වල ගන්න වීඩියෝ කැමරක. මේ තියෙන අඳ 1 2 3 4. හරිද? 6 7 8 9. හිතා ගන්න පුළුවන් නේද? මේ තියෙන වීඩියෝ එකක් බලා ගන්න. මේ කාමරය ඇතුළේ තියෙනවා ඇඳවල් 10ක්. මේමද කොවිඩ් වෛරස් සෙන්ටර් එකක් දුවන්නේ මේ කාසයකින්. ඇඳවල් 12යි. කාමරයේ සයිස් එක කීයද? මේ බලන්න මේ මිනිස්සු බුදිගෙන ඉන්නේ. මේව ඔබතුමාලා ගිහලා දාන්න පත්තරේ. මේ දාන්න වීඩියෝ ක්ලිප් එක මේ බලන්න. මම බොරු කියනවා ඇතුලේ 12 දෙනයි. ඔන්න හරි ලංකාවේ තමන් ඩොලර් 100ක් කරපන් ආය අඩු කරන්නේ ඒගොල්ලෝ. ඩොලර් 50ක් කරා මෙන්න මේ තමයි කරන්නේ. මෙවන් එක ටොයිලට් 12ක් යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීපු හරිද? අර ගනුව අනිල් ජාසිංහ මැතිතුමා දීපු සම්පූර්ණ ඒවා ඔක්කොම සෞඛ්‍ය නීති රීති කරපළා ශ්‍රී ලංකාව අනාථ තත්ත්වයටපත් කරලා ශ්‍රී ලංකාව නැති කරලා මේ වෛරසය ලංකාවට හදන්න කරාද කියලා මට ප්‍රශ්නයක් කරනවා. මේ දෙන්න.